සම්බුදු සරණයි සදහවතුනි. ඉන්ද්‍රිය සංවරයත් අකුසල විතර්කයන්ගෙන් බැහැරවීමත් ප්‍රඥාවන්ත ජීවිතයක ප්‍රධාන ලක්ෂණ වන බවයි සම්බුද්ධ දේශනාව. සදහවතුනි, ඔබ මේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන සජීවී සූත්‍ර ධර්ම දේශනාවත් ඉන්ද්‍රිය සංවරය තුළින් ප්‍රඥාවබෝධය උදෙසා ඔබට මහෝපකාරී වේවායි ප්‍රාර්ථනා කරමින් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධ රූපවාහිනියේ මේ පැයට නියමිත සජීවී සූත්‍ර ධර්ම දේශනාව සිදු කිරීම සඳහා බෞද්ධ රූපවාහිනී මැදිරියට වැඩම කළ ත්‍රිපිටක ධර්මවේදී ශාස්ත්‍රපති පූජ්‍යපාද හසලක සීලවිමල ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදුනාදදී නමස්කාර පූරකව පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවතුනි, ලොව ඇති දානයන් අතරින් උතුම්ම දානය වන ධර්ම දානමය පින්කම සඳහා අද දවසේදී සදැහැති දායකත්වයෙන් ක්‍රියා කරනවා ජී.ඩී. විජේරත්න මහතාගේ ජන්මදිනය නිමිති කොටගෙන ඒ මහතාගේ දියණිය වන ගණේ මුල්ලපදිංචි විජේ නිර්මලා මහත්මිය, පිරිඳ වන යමුනා චන්ද්‍රාංගනී මහත්මිය සහ බෑණනුවන් වන උපුල් මන්තිලක මහතා ඇතුළු පවුලේ සදැහැති පිරිස. එසේනම් මේ ආරාධනය ධර්මදේශනාවේ දායකත්වයේ ලබාගත් පිරිසට ලෞතර අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේට මල් පූජා කිරීමටත් ගෞරවනීය දේශකයන්න් වහන්සේට දැහැත් පිළිගන්වා ධර්ම දේශනාවට ආරාධනා කිරීමටත් ඒ අතර වාරයේදී හේවිසි කලා ශිල්පීන් විසින් ශබ්ද පූජාව පවත්වනවා ඇති. සාදු සාදු සාදු. සදහවතුනි, ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දවසේදී ධර්ම දේශනාව සිදු කරනු ලබන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේන ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ඇසුරෙන්. එසේනම් සදහවතුනි, ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලය සමාදන් වීම සඳහා අපි සැවොම සාදුනාදදී තෙවරක් නමස්කාර පාඨය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආමබන්තේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංච සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා
අප්පමාදේන සම්පාදේත ආමබන්තේ සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉදානන්ද බික්කුණෝ චක්ඛුනා රූපං දිස්වා uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාප අමනාපං සෝ එවං පජානාති uppannං කෝ ඉදං මනාපං uppannං කෝ ඉදං අමනාපං uppannං කෝ ඉදං මනාපමනාපං තී සාදු සාදු ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. අද මේ දේශනාවේ දායකත්වයේ දරන පින්නතුන්ගේ අරමුණු සිහි කරලා අපි දේශනාව අවසානයේ අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, ධර්මය ඔබේ ජීවිතේ එක පැත්තකින් කිට්ටුවෙන් තියාගන්න, ඈත් වෙන්න දෙන්න මෙපා. හේතුව තමයි අද ගොඩාක් දෙනෙක් ධර්මයේ අතාරින්නේ. දැන් සමහර අය අපිට මුණ ගැහෙනවා. ඒ අයගෙන් ඇහුවාම ඔයා කලින් සිල් ගත්තා නේද? කලින් ඔයා හොඳට බණ ඇහුවා නේද? දැන් ඇයි බණ අහන්නේ නැත්තේ වැඩිය? ඔයා පන්සල් එන බවක් පේන්නේ නැහැ. මොකද මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා අහනකොට ඒ අය අපිට කියනවා ස්වාමින් වහන්සේ මේ දවස්වල කරදරනේ අපිට කියනවා. එතකොට මේ කරදර නිසා යා විහාරයට එන එක, බණ අහන එක, සිල් ගන්න එක ටිකක් දුරස් කරලා. එතකොට යා කරදරේ අල්ලගෙන ධර්මයේ අතහැරලා. ඒ නිසා තමයි අතේ දුරින් ධර්මේ නම් තියාගන්න පින්වත්නි. අද වගේ කාලෙක Tamanගේ අතේ දුරින් ධර්මයේ තියාගන්න බැරි වුණොත් ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා එයා කුමන තත්වයක හිටියත් කඩා වැටෙනවා. හාමුදුරුව කෙනෙක් කියලා යාට මේ විශේෂ වරප්‍රසාදයක් සිවුරෙන් ලැබෙන්නේ නැහැ. ඒ ධර්මයේ එක පැත්තකින් තියාගන්න බැරි වුණොත් පැවිද්දෙක් වුණත් කඩා වැටෙන්න බැරි කමක් නැහැ පින්වත්නි. අද දේශනා කරන දේශනාව තමයි මජ්ක්‍ධිම නිකායේ තියෙන උපරිපන්නාසකේ ඇති ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. මේ දේශනාව දේශනා කරන කාලේ අපගේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කජංගලා කියලා නියම් ගමක. මුකේලු කියලා ඒ නියම් ගමේ වනයක් තිබිලා තියෙනවා. ඒ මුකේලු කියන නියම් වනේ තමයි බුදුරජාණන් වහන්සේ කාලේ වැඩ සිටියේ. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ ළඟට ආපු හැමෝම උන්වහන්සේට ගෞරවයෙන් උන්වහන්සේගෙන් බණ අහලා උන්වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්න කියලා හිතාගෙන ආපු අය නෙමෙයි බහුතරයක් හිටියේ. සමහර අය ඇවිල්ලා තියෙන්නේ මේ ශාක්‍ය වංශයෙන් කෙනෙක් ගිහින් පැවිදි වුණාලු, යුව රජ කෙනෙක්ලු, සක්විති රජ වෙන්නත් අවස්ථාව තියෙද්දිලු ගියේ ඔය දුර්ගේශ්වරී වල අවුරුදු 6ක් 7ක් ඉඳලා ඔන්න ඇවිල්ලා දැන් බණ කියනවලු කියන ආරංචියට ගියා සමහර අය. සමහර අය ගියේ වාද කරන්න. අද ශ්‍රමණ ගෞතමයෝ පරද්දනවා කියලා හිතාගෙන ගියපු අයත් ඉන්නවා. එතකොට දැන් අද වගේ බොහොම බුදුරජාණන් වහන්සේට වන්දනා කරගෙන ආපු අය ඉඳලා නැහැ ඒ කාලේ එහෙමනම්. එහෙම ආපු අයත් හිටියා. නමුත් බහුතර පිරිසක් ආවේ බුදුරජාණන් වහන්සේ කියන කතාව මොකද්ද? උන්වහන්සේ කියන කතාව අපි ගලපගත්තොත් අපේ ජීවිතයට ඇත්තටම ප්‍රතිලාභයක් යහපතක් සැලසෙයිද?
ඒක හොයන්න ඕන බලන්න ඕන කියලා හිතාගෙන මිනිස්සු ආවේ. ඒක හොඳට තේරෙනවා උන්වහන්සේ ළඟට ඇවිල්ලා මිනිස්සු කරන කියන දේවල් වලින්. දැන් සමහර අය හිටියා අපේ කච්චේ භගවතා අභිවාදෙත්වා ඒකමන්තන් නිසීදින්සු. සමහර අය උන්වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා එක පැත්තකින් වාඩි වුණාලු. අද පන්සල් වලට ආවම එහෙම නේද කරන්නේ? අපේ කච්චේ භගවතා අභිවාදෙත්වා වන්දනා කරලා එක පැත්තන් ඒකමන්තන් නිසීදින්සු එක පැත්තකින් හිටියලු. සමහර අය සම්මෝදනීයං කතං සාරාණීයං බීතිසාරෙත්වා ඒකමන්තන් නිසීදින්සු. බොහොම ප්‍රියමනාප කතාවකත් යෙදුනලු සමහර අය ඇවිල්ලා. වැඳලා ඒගොල්ලෝ සමහර අය වැඳලා නිකම්ම වාඩි වෙනවා. තවත් සමහර අය වැඳලා මේ අනේ ඔබ වහන්සේ මෙහෙට වැඩියලු නේද? මේ වනේ ඔබ වහන්සේ වැඩ ඉන්නවා කියන ආරංචියටනේ ස්වාමීනි අපි ආවේ කියලා ඉතින් කතා කරනවා. වාඩි වෙනවා. ඔය අතර ඉඳලා තියෙනවා තේනංජලින් පනාමිත්වා ඒකමන්තන් නිසීදින්සු. සමහර අය ඒ තුන්හන්සේට නිකන් මහා ලොකු ගෞරවයකින් නෙමෙයි නිකන් ඔළුව පාත් කරලා අර ඇඟිලි බැඳලා නිකන් පාත් වෙන්නේ. ඒ විදිහට වන්දනා කරලා සමහර අය වාඩි වෙලා තියෙනවා. ඔය අතර ඉඳලා තියෙනවා අපේ කච්චේ නාම ගොත්තං සාවෙත්වා ඒකමන්තන් නිසීදින්සු. සමහර අය නාම ගෝත්‍ර කියලාත් වාඩි වෙලා තියෙනවා. නාම ගොත්තං සාවෙත්වා. ස්වාමිනී මම අහවලා අද එහෙමනේ ගොඩක් අය නේද? මම අහවලාගේ අහවලා අද නම් තව එකට බර කරලා කියනවා අපේ අම්මා තමයි ගන්ටාර කුළුණ හැදුවේ. ඔබ වහන්සේට කලින් නායකහාරෝ ඉන්න කාලේ අපි තමයි මේ පන්සලේ ලොකුම කටින පිංකම කරේ. ඒවා කියා එයාගේ කතාව කියනවා. ඒ වගේ අය කලිත් ඉඳලා තිනවා. අපේ කච්චේ නාම ගොත්තං නාම ගෝත්‍ර කියනවලු. නාම ගොත්තං සාවිත්වා ඒකමන්තන් නිසීදින්සු. ඔය අතර ඉඳලා තියෙනවා පුදුමී කියන්නේ මේ බුදු කෙනෙක් ඉස්සරහා අපේ කච්චේ තුන්හි භූතා ඒකමන්තන් නිසීදින්සු දෘෂ්ටිම් භූතවමත් වාඩි වෙනවලු. කතාවක් නැහැ. ආවා කෙලින්ම ඈතින් එහෙම වාඩි වුණාලු. ඈතින් වාඩි වෙලා වැන්දෙත් නැහැ කතා කළෙත් නැහැ එහෙම පිටත් වෙලා යනවලු. දැන් බලන්නකෝ එතකොට බුදුරජාණන් වහන්සේගේ කාලේ අපිට හිතුණට උන්වහන්සේට වැඳගෙන ඉන්න ඇති කියලා මිනිසුන්ගේ විවිධත්වයක් ඒ කාලෙත් තිබිලා තියෙන්නේ. දැන් මේ දේශනාවට මේ මං කියන කාරණේ වැදගත් නිසායි මං ඔය කතාව කිව්වේ. මේ කජංගලා කියන නියම් ගමේ මුකේලු කියන කැලෑවේ එක ගහක් මුල බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට ඒ කාලේ බොහොම ජනප්‍රිය බමුණෙක් හිටියා පාරිසරික කියලා. මොකක්ද එයාගේ නම? පාරිසරික. පාරිසරික බමුණා බොහෝම කීර්තිමත් බමුණෙක්, ත්‍රිවේදක් ප්‍රාප්ත බමුණෙක්, හොඳට වේදේ දන්න, ත්‍රිවේදේ ගැන හොඳ හැඟීමක් තිබුණු බමුණෙක් තමයි පාරිසරික කියන්නේ. යා බොහොම පරණ බමුණෙක් යා. ඒ පාරිසරික බමුණගේ ගෝලයෙක් හිටියා උත්තර මානවක කියලා. එයා උත්තර මානවක කියන්නේ යාගේ මේ ගුරුවරයාගේ බොහොම කිට්ටු ගෝලයෙක්. නමුත් එයා බුදුරජාණන් වහන්සේ ළඟට එක වෙලාවක ඇවිල්ලා තියෙනවා. ඒ ආවේ බුදුරජාණන් වහන්සේ එක්ක ඊටා ප්‍රියමනාප කතාවක යෙදিলা යන්න මිසක් මේ බෞද්ධ වෙන්න බලාගෙන ආව නෙමෙයි. ඉතින් උත්තර මානවකේ ඇවිල්ලා එයත් ප්‍රියමනාප කතාවක යෙදෙනවා. සම්මෝදනීයං කතං සාරාණීයං වීති සාරෙත්වා. හරි ලස්සන කතාවක යෙදিলা තියෙනවා. ආගිය තොරතුරු අහන්න ඇති. මේ ඔබ වහන්සේ මේ කජංගලා කියන නියම් ගමට ආවේ කවදාද? මුකේලු කියන වනේ වැඩ ඉන්නේ දානෙහිම වළඳලාද කියලා අහන්න ඇතිනේ. එහෙම අහනකොට බුදුරජාණන් වහන්සේ අහනවා මේ දවස්වල කොහොමද පාරිසරික බ්‍රාහ්මණයා මොනවද උගන්වන්නේ කියලා අහනවා. එතකොට උත්තර මානවක කියනවා මේ දවස්වල අපේ ගුරුවරයා, ඒ කියන්නේ පාරිසරික බ්‍රාහ්මණයා අපට ඉන්ද්‍රිය භාවනාව උගන්වනවානේ. හැබැයිද කොහොමද ඉන්ද්‍රිය භාවනාව උගන්වන්නේ? එතකොට යා කියනවා ඉදංකෝ ගෝතම චක්කුණා රූපන්න පස්සති සෝතේන සද්ධන්න සුනාති. අපිට කියනවා උඹලා පුළුවන් තරම් රූප දකින්න නැතුව ඉන්න ඕන මේ දවස්වල. වැඩි රූප දකින්න යන්න එපා. එපමණකින් භාවනාව වැඩෙනවා. සෝතේන සද්දන්න සුනාති. සුනාතු කියන්නේ මේ අසනවා කියන එකනේ. එතකොට න සුනාති. පුළුවන් තරම් සද්දහන්න නැතුව ඉන්න කියනවලු. මිනිසුන්ගේ සද්දබද්ද ඇහෙන්නේ නැති තැනකට ගිහින් ඉන්න කියනවලු. ඒවංකෝ ගෝතම දේශේති පාරිසරියෝ බ්‍රාහ්මනෝ ශ්‍රාවකානං ඉන්ද්‍රිය භාවනಂತಿ. ඒ කියන්නේ ඒ විදියට තමයි ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අපට පාරිසරික බ්‍රාහ්මණයා අපේ ගුරුවරයා භාවනාව උගන්වන්නේ. ඒතර මං හිතන්නේ මේ විදියේම නිසා වෙන්න ඇති මිනිස්සු ටිකක් කැලෑවලට වැඩියෙන් යන්න කැමති.
මිනිස්සු හිතාගෙන ඉන්නවා පුළුවන් තරම් මිනිසුන්ගේ සද්දබත් ඇහෙන්නේ නැතුව හිටියාම භාවනාව වැඩෙනවා කියලා. මිනිස්සු ටිකක් ගල් ගුහා එහෙම හොයන්නේ ආරණ්‍ය එහෙම හොයන්නේ එකට වෙන්න ඇති ආරණ්‍යයක් වගේ තැනකට ගිහින් භාවනා කරන්න පුළුවන් නම් වඩා හොඳයි. නමුත් අර්බුදයේ තියෙන්නේ මේ කාර්යබහුල ජීවිතේ ආරණ්‍ය ගානේ ගිහින් භාවනා කරන්න වෙලාවක් හදාගන්න පුළුවන් වෙයිද කියලා බරපතල ප්‍රශ්නයක් තියෙනවනේ. ඒතර එහෙම යන්න ඕන කියලා එකක් නැහැ කියලා මේ දේශනාවෙන් බොහොම ලස්සනට පැහැදිලි වෙනවා. මිනිස්සු සද්දබද්ද මිනිසුන්ගේ සද්දබද්ද ඇහෙන්නේ නැති මිනිස්සු පේන්නේ නැති තැන් වලට භාවනා කරන්න ගියාට එහෙම භාවනාවක් වැඩෙන්නේ නැහැ කියලාත් මේ දේශනාවේ තියෙනවා. දැන් පාරිසරිකගේ කතාව උත්තර මානවක බුදුරජාණන් වහන්සේට කියනවා කොහොමද අපිට උගන්වන්නේ පුළුවන් තරම් රූප නොදක ඉන්න පුළුවන් තරම් සද්ද අහන්න නැතුව ඉන්න එපමණකින් ඉන්ද්‍රිය භාවනාව වැඩෙනවා. එහෙම කියනකොට බුදුරජාණන් වහන්සේ එතන ඉඳලා උන්වහන්සේ කතා කළා කොහොමද? ඒවං සන්තෝ ඒක ඇත්තනම් ඔයා ඔය කියන එක ඇත්තනම් මොකද්ද කියපු කතාව? ඇස් පේන්නේ නැතුව හිටියාම භාවනාව වැඩෙනවා. මේ ඇස් රූප බලන්න නැතුව හිටියාම භාවනාව වැඩෙනවා. ශබ්ද අහන්න නැතුව හිටියාම භාවනාව වැඩෙනවා. ඒක තමයි අපේ පාරිසරික බ්‍රාහ්මණයාගේ ඉන්ද්‍රිය භාවනාව. හොඳයි ඒක ඇත්තනම් ඒවන් සන්තෝ කෝ උත්තර අන්දෝ භාවිතින්ද්‍රියෝ භවිස්සති. අන්දයන්ට හොඳට භාවනාව වැඩෙනවා ඇතිනේ කියනවා. දැන් බලන්න යාට කට උත්තර නැහැ නේ මහද්දී. දැන් රූප දකින්න නැතුව හිටියාම භාවනාව වැඩෙනවා කිව්වනේ. එතකොට උන්වහන්සේ කිව්වා ඒක ඇත්තනම් ඒවන් සන්තෝ කෝ උත්තර අන්දෝ භාවිතින්ද්‍රියෝ භවිස්සති. අන්දයන්ට හොඳට භාවනාව වැඩෙනවා ඇති කිව්වා. ඒ පේන්නෙම නැහනේ. දැන් බලන්න මේ කතාව කිව්වා මෙයාට කට උත්තර නැහනේ. බීරි මිනිසුන්ට උත්තර හොඳට භාවනාව වැඩෙනවා ඇති කිව්වා. ඇයි කවදාවත් මැහෙන්නේ නැහැ කිව්වා. හොඳට භාවනාව වැඩෙනවා ඇති කිව්වා. මොකද එහෙමනම් අන්ධ වෙලා උපදින එකමයි හොඳ. මොකද භාවනාව වැඩෙනවනේ හොඳට. එහෙම කියනකොට මෙයා මොනවා කියන්නේ ඇද්ද? උත්තර නැහනේ. බෙල්ල මුලින්ම අල්ලගත්තනේ. එතකොට එයා කියනවා තුන්නී භූතෝ නිස්සබ්ද වුණාලු මේ මිනිස්සයා. මක්කු භූතෝ හැකිලුණාලු ටිකක් අපිට නිකන් මොකක් හරි එකක් නිකන් වරදක් වෙලා වගේ නම් පොඩ්ඩක් එහෙට මෙහෙට නිකන් පාත් වෙනව නේද? හැකිලුණාලු. පත්තක් කන්දෝ ඇඟ පහතට හරව ගත්තලු. ටිකක් කොන්ද පහතට හරව ගන්නේ. ඊට පස්සේ අදෝමුකෝ ඔළුවත් යටට හරව ගත්තලු. උත්තර නෑනේ. හරි ලස්සනයි ප්‍රායෝගිකයිනේ යාත් එක්ක ඇති වෙන කතාව. තුන්නී භූතෝ සද්ද නෑ. මක්ක භූතෝ හැකිලුණා. පත්තක් කන්දෝ ඇඟ පහතට හරව ගත්තා. අදෝමුකෝ මූණත් යටට හරව ගත්තා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආයේ අපහසුතාවයට පත් කරේ නෑ. ඇයි? පවුණිය ඇකිලුණානේ. බිම්බලා ගත්තානේ මේ මිනිස්සයා ආයේ දැන් අහලා වැඩක් නැහැ. ආනන්ද හාමුදුරුවන්ට කතා කළා. ආනන්ද හාමුදුරුවෝ දැන් එයාත් අහගෙන ඉන්නවා අර කතාව. ඒ කියන්නේ අර උත්තර මානවකත් අහගෙන ඉන්නවා. ආනන්ද හාමුදුරුවන්ට කතා කළා. කතා කරලා කිව්වා ආනන්ද මම ඔබට අද මේ බුදු සසුනේ අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව උගන්වනවා. ආනන්ද අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව වඩන්න දැනගන්න කියනවා. කොහොමද? ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවන්ට කියනවා තං සුනාත ආනන්ද හොඳට අහන්න කියනවා. සා දුකං මනසිකරෝත හොඳට ආනන්ද මනසිකාරය කරන්න කියනවා. බාසිස්සාමීති මම දේශනා කරන්නම් කියනවා. ඔන්න එහෙම කියලා තමයි දේශනාව පටන් ගන්නෙ. කොහොමද? ඉදානන්ද බික්කුණෝ චක්කුණා රූපං දිස්වා අරගලුකන් රූප දකින්න නැතුව ඉන්න කියලා. ඉදානන්ද බික්කුණෝ චක්කුණා රූපං දිස්වා ආනන්ද රූපයක් දැක්කහම අපි රූප බලන්න නැතුව ඉන්න එක නෙමෙයි අපේ ක්‍රමේ. රූපයක් දැක්කහම මම මේක හොඳට තේරෙන්න මේ කියන්නේ මේක තේරෙන්නේ නැත්නම් වෙන එකක් තේරුම් ගන්න වෙන එකකුත් නැහැ. මේක හොඳට තේරුම් ගන්න පින්වත්නි. දැන් අපිට ඔළුවට එන්නේ භාවනාව කියනකොට හොඳට බද්ධ පරියන්කෙන් පద్මාසනෙන් හරි සුඛාසනෙන් හරි ඒ වජ්‍රාසනෙන් හරි වාඩි වෙලා භාවනා කරන එකන්නේ. එතකොට මිනිස්සු කියනවා අපිට හාන්දරෝ අපිට ඕවා භාවනා කරන්න විදියක් නැහැ. අපි මේ ඔෆිස් එකට ගිහින් හොඳටම හෙම්බත් වෙලා හාමතේ ගෙදරට එන්නේ. ආයු උයලා කාලා නිදාගෙන ආයු උදේ වැඩට යන්න මොන භාවනාද කියලා කියනවා. දැන් මේක ජීවිතේ කොටසක්. මේක ජීවිතේ කොටසක් වෙනවා. එතකොට යා අමුතුවෙන් ආය ඉන්ද්‍රිය භාවනාවක් කියලා වාඩි වෙන්න ඕනේ නැහැ. අමුතුවෙන් වාඩි වෙලා කරන්න දෙයක් නැහැ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ උන්වහන්සේගේ භාවනාව උන්වහන්සේ පෙන්වා දෙන මේ විපස්සනාව සම්පූර්ණයෙන්ම ජීවිතේ කොටසක් කරගත්තට පස්සේ යාට ආය ධාරමණ්ඩියක් ගොතාගෙන අමුතුවෙන් කළ යුත්තක් නැහැ පින්වත්නි. එච්චරට ජීවිතයත් එක්ක බද්දයි.
දැන් භාවනාවෙන් වාඩි වෙච්ච කෙනෙකුට වැඩෙන භාවනාවක් ගැන ධර්මයේ කතා කරන්න ගියොත් එහෙම මුළු ජීවිතේ ජීවන දර්ශනයක් විදියට ධර්මයේ පෙන්වන්නේ කොහොමද පින්වත්නි? මේක ජීවන දර්ශනයක් විදියට පෙන්වන්න බෑනේ. දැන් ජීවන දර්ශනයක් විදියට පෙන්නනවා නම් ඒක හැම වෙලාවකම අපේ හැම මස්ලේ නහර ඇට මිදුළු වලටම බැහැගත් එකක් වෙන්න ඕනනේ. දැන් බලන්න උන්වහන්සේ කියනවා ඉදානන්ද බික්කුණෝ චක්කුණා රූපං දිස්වා ආනන්ද රූපයක් දැක්කහම uppannං මනාපං කැමැත්තක් උපන්නොත් uppannං අමනාපං අකමැත්තක් උපන්නොත් uppannං මනාපමනාපං මනාප බවකුත් නැති අමනාප බවකුත් නැති එකක් උපන්නොත් සෝ එවං පජානාති ආනන්දේක දැනගන්න කියනවා. මොකද්ද දැනගන්න කිව්වේ? පින්වත්නි දකින්න ඒවා නිසා එක්ක මනාප බවක් ඇති වෙන්නේ. ඔయిత වඩා දෙයක් ඇති වෙනවද? ඔయిత වඩා නෑ. ඇස නිසා එක්ක මනාප බවක්, එක්ක අමනාප බවක්, එක්ක මනාපමනාප දෙකම සම්මිශ්‍රණය වෙච්ච බවක් ඇති වෙනවා. එතකොට උන්වහන්සේ කියනවා එහෙමනම් දැන් ඒ දකින්නකොට ඇස් පියා ගන්න කිව්වද? නෑ දකින්න කිව්වා. දැකලා මනාප බවක් උපන්නොත් ඇලිලා යනව නේද ඒකට? අමනාප බවක් උපන්නොත් ගැටිලා යනවා. එතකොට මනාප බවක් හෝ අමනාප බවක් උපන්නොත් සෝ එවං පජානාති ආනන්ද ඒක දැනගන්න කිව්වා. ඒක දැනගන්න කිව්වා. මොකද්ද දැන් පින්වත්නි මේක දැනගන්න ඕනනේ නැත්තම් මේක කරගන්න බෑනේ. ඉස්සලා කියනවා මේ මනාපයිද අමනාපයිද ඒක හොඳට දැනගන්න කිව්වා. මනාප බවක්ද උපන්නේ අමනාප බවක්ද උපන්නේ ආනන්ද ඒක හොඳට දැනගන්න කිව්වා. දැනගත්තාම දැනගෙන කිව්වා uppannං කෝ ඉදම් මනාපං මනාප බවක් උපන්නා කියලා දැනගන්න කිව්වා. අමනාප බවක් උපන්නා නම් uppannං කෝ ඉදම් අමනාපං අමනාප බවක් උපන්නා කියලා දැනගන්න කිව්වා. දැනගන්න දැන් බොරුවට අද ඉන්න මිනිස්සු ඉන්නවා මනාප නෑ මනාපයි වගේ පෙන්වන්න හදනවා. උන්වහන්සේ හිමි කරන්නේ කියන්නේ මනාපයි නම් මනාපයි එච්චරයි. අමනාපයි නම් අමනාපයි. දැන් විශේෂදී අමනාපේවත් එක මගේ ගැටීමකුත් නැහැ මනාපේවත් එක්ක ඇලීමකුත් නැහැ එච්චරයි. දැන් ලස්සනයි නම් රූප දැක්කාම ලස්සනයි කියලා හිතෙනව නේද සමහර? ලස්සනයි නම් ලස්සනයි කියන්න පින්වත්නි. අවලස්සනයි නම් ලස්සන නෑ කියන්න බොරුවට රවට්ටන්න ලස්සනයි කියන්න එපා. ඒකට එයා ඇඳ ගන්නවා ඒකේ. එතකොට ඊට පස්සේ ලස්සනේවත් එක්ක ඇලෙන්නත් එපා. ඔබ අවලස්සනේවත් එක්ක ගැටෙන්නත් එපා. ලස්සන දේවල් බුදුරු කොච්චර අගේ කරලා තියෙනවද? බුදුරුත් ලස්සන හරියට අගේ කරලා තියෙනවනේ. රමණීයං චාපාල චෛත්‍යං ආනන්ද රමණීයයි චාපාල චෛත්‍ය. එක වෙලාවක වංගීස හාමුදුරුවෝ උදෙන්ම කවි කියද්දී හරි ලස්සනට බුදුහාමුදුරුවන්ගේ රූපකාය ගැන ගාථා කියද්දී ළඟට කතා කරලා ඇහුවා වංගීස හරි මිහිරට ගාථා කිව්වා මේවා ඔයා දැන් හදාගත්තද මේ මොහොතේ හදාගත්ත ස්වකීය බහනයක්ද නැත්නම් ඔයා කලින් හදාගත්තද? නෑ ස්වාමීනි මේ දැන් හදාගත්තේ. එහෙමද? එහෙනම් තව ටිකක් කියන්න කිව්වා. හැබැයි උන්වහන්සේගේ විශේෂත්වය තමයි උන්වහන්සේට ඇලීමක් තිබ්බේ නෑ ඒ අහන ඒවත් එක්ක. උන්වහන්සේට විශේෂ ගැටීමක් තිබෙත් නැහැ. දැන් බලන්න මනාප බවක් හෝ අමනාප බවක් උපන්නොත් මනාප නම් මනාපයි කියලා දැනගන්න කියනවා. අමනාපයි නම් අමනාපයි කියලා දැනගන්න කියනවා. ඊට පස්සේ එතනින් පස්සේ උන්වහන්සේ කියනෝන බලන්න දැන් මේක පුහුණු කරන්න පින්වත්නි. ඊට පස්සේ කියනවා තංචකෝ සංකතං අනී මේ දැක්කේ එක සංකතයක් නේද? සංකතයක් කියන්නේ සකස් වෙච්ච දෙයක්. හේතුඵල දහමින් සකස් වෙච්ච දෙයක් නේද කියලා දකින්න කියනවා. කැමැත්තක් ඇති වුණාම හෝ අකමැත්තක් ඇති වුණාම ඒක ඒ දේ දිහා තංචකෝ සංකතං මේක සංකතයක් නේද සකස් වෙච්ච දෙයක් නේද කියලා දකින්න ඕන. අන්න ඒකට සිහිය තියෙන්න ඕන. ඕලාරිකං මේක ඕලාරික නිසා නේද මට පෙනුනේ කියලා දකින්න කියනවා. පටිච්ච සමුප්පන්නං මේ ඇස මුල් කරගත්ත ක්‍රියාවලිය පටිච්ච සමුප්පන්නව නේද ඇති උනේ. ඇහැට රූපයක් හම්බ වෙලා ඇහැට රූපයක් හම්බුනාට පෙනීම ඇති වෙන්නේ නැහනේ. ඇහැට රූපයක් හම්බ වෙලා ඇහැයි රූපයයි දෙක එකතු වෙලා ඇහැ මුල් කරගෙන මානසිකාර ප්‍රත්‍යයෙන් චක්කු විඥානයත් ඇති වෙලා මේ තුනම එකතු වීම නිසා ඒ තුනට කියනවා ස්පර්ශය කියලා. ස්පර්ශ වීම නිසා පස්සපච්චය වේදනා. ස්පර්ශ වුණාමයි මිනිසු විඳින්නේ පින්වත්නි. ස්පර්ශ වුණ නැත්නම් විඳින්නේ නැහැ.
ඒතර ස්පර්ශ ප්‍රත්‍යයෙන් නේද විඳීම හටගත්තේ. මනාප බව හෝ අමනාප බව, කැමැත්ත හෝ අකමැත්ත, සැප වේදනාව දුක් වේදනාව ඇති වුනේ මොකක් ප්‍රත්‍යයෙන්ද? ස්පර්ශ ප්‍රත්‍යයෙන්. පස්සපච්චය වේදන ස්පර්ශේ හේතුඵල වශයෙන් පටිච්ච සමුප්පන්නව නේද මේ දැකීමේ ක්‍රියාවලිය ඇති වුනේ කියලා දකින්න කියනවා. ඔන්න වචන තුනකින් කිව්වා මොකද්ද? සංකතයයි සකස් වෙච්ච දෙයක් කියලා දකින්න කිව්වා. දකින්නදී කැමැති හෝ අකමැති. ඕලාරිකයි, මේ ඕලාරික ගොරෝසු නිසායි මට පේන්නේ කියලා දකින්න කිව්වා. පටිච්ච සමුප්පන්නයි. මේ දැකීමේ ක්‍රියාවලිය පටිච්ච සමුප්පන්නව නේද ඇති වුනේ කියලා දකින්න කිව්වා. එහෙම දකින්නකොට මොකද වෙන්නේ? ඒතං සන්තං ඒතං පනිතං යදිදං උපෙක්ඛාති ශාන්ත වූ ප්‍රනීත වූ උපේක්ෂාවක් ඇද්ද? අන්න එතන හිත පිහිටනවලු. දැන් අපිට මනාප බවක් ඇති වුණාම ඒක මගේ කරගන්නකම් ඉවසිල්ලක් නැහෙනේ. නමුත් මේ ක්‍රමයට කරලා බලන්නකෝ. අමනාප බවක් ඇති වුණොත් එහෙම මොන යන අපායක යනවා හොඳ පාඩමක් උගන්වනවා කියලා මේ දොළුවට එන්නේ අමනාප බවත් එක්ක. මේ විදියට බලනකොට මොකද වෙන්නේ? ඒතං සන්තං ඒතං පනීතං මහණෙනි ශාන්ත වූ ප්‍රණීත වූ යම් දෙයක් ඇද්ද? යදිදං උපේක්ඛාති යම් උපේක්ෂාවක් ඇද්ද? අන්නේ උපේක්ෂාවට හිත පිහිටනවලු. හරිම ලේසියිනේ මේක කරන්න. ඊට පස්සේ උන්වහන්සේ මතක් කරනවා තස්සතං uppannං මනාපං uppannං අමනාපං uppannං මනාපමනාපං නිරුජ්ජති. අන්න එහෙම කල්පනා කරනකොට ආනන්ද උපන් මනාප බව නිරුද්ධ වෙනවලු. උපන් අමනාප බව නිරුද්ධ වෙනවලු. මනාප අමනාප දෙකම නැති සම්මිශ්‍රණී වෙච්ච තත්වයක් නිරුද්ධ වෙනවලු. එතකොට උපේක්ඛා සන්තාති උපේක්ෂාවට හිත පිහිටනවලු. ඒ උපේක්ෂාවට හිත පිහිටපු එක උන්වහන්සේ මතක් කරනවා සෙය්‍යතාපි ආනන්ද චක්කුමා පුරිසා උම්මීලෙත්වා නිමිලෙය්‍ය නිමිලෙත්වා උම්මීලෙය්‍ය. ඒක හරියට මෙන්න මෙහෙම වෙන්නේ කියනවා. ඇස් ඇරලා බලලා ආය මිනිහෙක් ඇස් පියා ගන්නවා වගේ ඇස් පියාගෙන ආය ඇස් අරිනවා. ඒ කියන්නේ ඇස් පිල්ලමක් ගහන මොහොතේ මනාපමනාප බව නිරුද්ධ වෙනවලු. මෙච්චර පැහැදිලිව කියලා තියෙද්දී අපි අහු වෙනවනේ ඇලීමට. මෙච්චර ලස්සනට කියලා තියෙද්දී අපි ගැටීමට අහු වෙන්නේ නැද්ද? අහු වෙනවා. ඒ උන්වහන්සේ කියනවා ආනන්ද මෙයයි ඉන්ද්‍රිය භාවනාව. දැන් මේකට ඇස් අරගෙන කරන්න බැරිද මේ ඉන්ද්‍රිය භාවනාව? පුළුවන්. මේ ඇස් අරගෙන සනීපෙට කරන්න පුළුවන් මේ ඉන්ද්‍රිය භාවනාව. දැන් අරයා කිව්වේ ඇස් රූප බලන්න නැතුව ඉන්න එකනේ පාරිසරික බ්‍රාහ්මණයාගේ ක්‍රමයේ කිව්වේ. දැන් ඒකට උන්වහන්සේ මේ පහරක් තමයි ඉදිරිපත් කරන්නේ. උන්වහන්සේ මේ කියන්නේ මේ මතයත් ඛණ්ඩණය කරලා ඒ මතේ යට කරගෙන සැබෑ ඉන්ද්‍රිය භාවනාව ගැන මේ කතා කරලා කියලා දෙනවා. ඒතර මේ ඉන්ද්‍රිය භාවනාව මොනතරම් අපේ ජීවිතයට ප්‍රායෝගිකයිද? පින්වත්නි මේ ක්‍රියාවලියට මානසිකාර යෝනිසෝ මානසිකාරයේ තියෙන්න ඕන නැත්තම් බෑ අල්ලන්න. ඔකට ලස්සන දේශනාවක තියෙනවා ආනන්ද මේ පින්වත් මහණෙනි සූර්යා පායන්න කලින් අරුණෝදය නැගිනවා කියනවා. ඉර පායන්න කලින් මොකද්ද නැගින්නේ? අරුණෝදය නැගිනවා. අරුණෝදය කියන්නේ දැකලා තියෙනවද? ඉර පායන්න කිට්ටු වෙනකොට පාන්දරින් මේ පැත්තේ අහස රතු පාට වෙනවා. අන්නේ රතු පාට වෙන එකට තමයි අරුණෝදය කියන්නේ. එතකොට මුනහන්සේ කියනවා මහණෙනි අරුණෝදය නැගුණොත් ඒ අරුණෝදය නැගීමෙන් කියවෙන පණිවිඩය තමයි මහණෙනි. ඒ අරුණෝදය කියන ලස්සන කතාව තමයි ඉර පායන්නයි ලෑස්ති. අරුණෝදය කියන්නේ මොකද්ද? පාන්දරින් ඒ ඉර පායන නැගෙනහිර දිශාවෙන් අහස රතු වේගෙන එන ඒ අරුණෝදය කියන කතාව මොකද්ද? ඉර පායන්නයි සූදානම් වෙන්නේ. ඒ වගේ උන්වහන්සේ මතක් කරනවා යම් කෙනෙක් යෝනිසෝ මනසිකාරයේ තිබ්බොත් මේ ඇස සම්බන්ධව මේ කතාවට යෝනිසෝ මනසිකාරයේ තිබ්බොත් මහණෙනි මාර්ගඵල ස්ථිරයි කියනවා. යෝනිසෝ මනසිකාරයේ නම් වූ අරුණෝදය යම් තැනක ඇද්ද මාර්ගඵල නම් වූ සූර්යයා නැගෙනවාමයි කියනවා. බලන්න මේක මහා සිංහනාදයක් නේ. ඒතර මේ කාරණා ඔස්සේ තමයි ඉන්ද්‍රිය සංවරය හදාගෙන ප්‍රපංච ලෝකයක් නිර්මාණය නොවි පංචස්කන්ධය අනාගතයට වැඩෙන්නේ නැතුව ඒ වැඩෙන්නේ නැතිකම නිසා නැවත උපතක් කරා යන භව තණ්හාව මෝරන්නේ නැතුව සම්පූර්ණයෙන්ම නිවිලා යන ක්‍රමයයි මේ කියන්නේ. මේ ඉන්ද්‍රිය භාවනාවෙන් පුළුවන් පුද්ගලයෙකුට සම්පූර්ණයෙන්ම නිවෙන්න. ඊට පස්සේ කන සම්බන්ධව කතාව කියන ඕන කනත් ওই විදිහටම ගලප ගන්න ඔබ. කොහොමද කන සම්බන්ධව කතාව? බික්කුණෝ සෝතේන සද්ධං සුතවා මේ පින්වත් මහණෙනි කනෙන් ශබ්දයක් ඇහුවට පස්සේ ඉදානන්ද බික්කුණෝ
උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං උපජ්ජති මනාපමනාපං. කනින් අහනේව නිසා මනාප බවක් උපදින්න පුළුවන්. තමන් කැමතිම ගායකයාගේ සින්දු ඇහෙනකොට මනාපකමක් ඇති වෙනවා. අකමැති කෙනෙක්ගේ සින්දු නම් යන්නේ අමනාපයි හිත. දරුවගේ කටහඬ ඇහෙනකොට අනේ මගේ දරුවා කියලා මනාප බවක් උපදින්නේ නැද්ද? අමනාප වෙච්ච ලොකු ප්‍රශ්නයක් තියෙන ආරවුලක් තියෙන මිනිහෙක්ගේ කටහඬ ඇහෙනකොටම අමනාප බවක් උපදින්නේ නැද්ද? මේ මනාප අමනාප බව නේද හැම වෙලාවකම උපදින්නේ. ඇති වෙලා නැති වෙලා යන්නේ. එක්ක මනාපමනාප බව දෙකම සම්මිශ්‍රණය වෙච්ච තත්ත්වයක් ඇති වෙනවා. මේ මනාපමනාප කියන ස්වභාවය කනමුල් කරගෙන ඇති වෙනකොට උන්වහන්සේ මතක් කරනවා uppajjati ඉදං මනාපං මනාප බවක් උපන්නා කියලා දැනගන්න කියනවා. ඒකත් එක්ක ගැටෙන්න එපා. ඒක දැනගන්න කියනවා ඒ වෙලාවට. කැමැත්තක් නෙමේ හිතේ හටගත්තේ කියලා දැනගන්න ඕන. සිහිය තියෙන්න ඕන. අර යෝනිසෝ මනසිකාරය නැත්තම් ඔක කල්පනා වෙන්නේ නැහැ. අමනාප බවක් ඇති වුණාම අමනාප බවක් උපන්නා කියලා දැනගන්න ඕන. එහෙම දැනගන්නකොට එයා සෝ එවම් පජානාති. ඒක දැනගන්නවා. දැනගත්තාම මොකද වෙන්නේ? ඊළඟට ඔන්න වචන තුනක් කිව්වා ඉස්සෙල්ලා. මොකද්ද කිව්වේ? තංචකෝ සංකතං මේ ඇහෙන දේවල් සකස් වෙච්ච දෙයක්. හේතුඵල දහමින් සකස් වෙච්ච දෙයක්. ඕලාරික දෙයක්, ගොරෝසු දෙයක්. ඒ නිසානේ මට ඇහුනේ ඔක්කොම සද්ද පරියා ඒ શબ્දය ඇහුනේ ගොරෝසු නිසානේ. නැත්නම් කීයක් සද්ද තියෙනවද? ගොරෝසු දෙයක් ඒ හඬ. පටිච්ච සමුප්පන්නං කනයි ශබ්දයයි කනේ විඥානයයි තුන එකතු වෙලා මානසිකාර ප්‍රත්‍යයෙන් චක්කු විඥානය ඇති වෙලා මේ තුන එකතු වෙලා ස්පර්ශ වෙච්ච නිසා තමයි සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ මධ්‍යස්ථ විඳීමක් හිතේ හටගත්තේ. බලන්න ඒකත් පටිච්ච සමුප්පන්නව ස්පර්ශ වීම නිසාමයි. ස්පර්ශ නොවුනොත් එම් මනාප බවක් ඇති වෙනවද? කනට සද්දයක් ඇහුන් නැති වෙලාවක ඔබට මනාපයක් ඇති වෙනවද? නැහැ. ඇහුන් නැති දෙයකට අමනාපයක් ඇති වෙනවද? නැහැ. අන්න එහෙනම් හේතුඵල සහිතවයි ඇති වෙලා තියෙන්නේ. ඒක දැනගන්න කියනවා. ඒක දැනගන්නකොට මොකද වෙන්නේ? තස්සතං uppannam මනාපං uppannam අමනාපං uppannam මනාපමනාපං නිරුජ්ජති. මනාප බවක් උපන්නොත් මානෙනි ඒක නිරුද්ධ වෙනවා කියනවා බලනිද්දි. අමනාප බවක් උපන්නොත් ඒකත් නිරුද්ධ වෙනවා කියනවා. මනාපමනාප දෙකම ඇති වුණත් ඒකත් නිරුද්ධ වෙනවා කියනවා. ඒක හරියට මේ වගේ කියනවා. බලවා පුරිසෝ අප්ප කසීරේනේව අච්චරං පහාරෙය්‍ය. බලවත් පුරුෂයෙක් අසුරු සැනක් ගහනවා වගේ මනාප බව නැති වෙන්නේ. මෙන්න මේකට අසුරු සැන ගහනවා කියන්නේ. මේ ඇඟිලි දෙක අල්ලන තට්ටු කරන්නේ. දැන් අපිට මේ දත් මිටි කාගෙන මේ ඇතිවෙච්ච කේන්තිය පාලනය කරන්න හදනවා. ඇයි පාලනය වෙන්නේ නැත්තේ? එයා දන්නේ මේ කතාව. දන්නවනම් කොහොමද ඒක නැති වෙන්නේ? අසුරු සැනක් ගහනවා වගේ. මනාපමනාප බව නැති වෙන්නේ. මේ ධර්මයේ පුහුණු කරන්න පින්වත්. පුහුණු කරනකොට තේරෙයි මම කොච්චර නිවෙනවද කියලා. අනේ මම කැළඹෙන්නේ නෑනේ කියලා තේරෙයි. අපි කැළඹෙන්නේ ඇයි? අපේ අස්සේ ධර්මයේ නෑ. ජීවිතේ වැඩිච්ච ධර්මයක් තිබ්බොත් ඒ මිනිහා කැළඹෙන්නේ නෑ. ඇයි? එයා පටිච්ච සමුප්පන්නව බලනවා අත්දකපුදී ඕලාරික වශයෙන් දකින්න සංකතයක් සකස් වෙච්ච දෙයක් විදිහට දකින්න. අපිට ওই තුනම නෑනේ. එතකොට මේ මානසිකාර ප්‍රත්‍යයෙන් මේ ක්‍රියාවලියට බැහැ ගන්න ඕන. ඉතින් ඊළඟට උන්වහන්සේ මතක් කරනවා ගානේන ගන්ධං ගායිත්වා uppajjati මනාපං. ඒ කියන්නේ නහයට ගඳ සුවඳක් දැනුනොත් මනාප බවක් ඇති වෙන්න පුළුවන් කියනවා. අමනාප බවක් ඇති වෙන්න පුළුවන් කියනවා. එක්ක මනාපමනාප දෙකම සම්මිශ්‍රණයේ වෙච්ච ස්වභාවයක් ඇති වෙන්න පුළුවන් කියනවා. ඒතර දැන් කන නිසාත් අපි අමාරු වැටෙන්න බැරිද? පුළුවන්. ඇයි කනේ යථා කතාව දන්නේ නැති වුණාම අමාරු වැටෙන ඕලාරික දෙයක් පටිච්ච සමුප්පන්නව ඇති වෙච්ච දෙයක් සංකතයක් සකස් වෙච්ච දෙයක් කියලා දැන් අනුරාධපුර යුගයේ ඔය කන නිසා අමාරු වැටිච්ච ඒවා මම කියන්නම්. මේ එක ආමඳුරෝ කෙනෙක් හිටියා මම කෙටියෙන් කියන්නම් නැත්නම් දේශනාවට අදාළ කාලයට හරියන්නනේ අපි බණ කියන්නේ. එතකොට ඒක ආමඳුරෝ කෙනෙක් ගෝලයක් එක්ක දවසක් අනුරාධපුරයේ ගියා. මේ උන්වහන්සේ මහා සෑය වඳින්න රුවන්වැලි සෑය වඳින්න ගියාම හරි ග්‍රීස්මයි. ඒ වෙලාවේ ගෝලයාට කිව්වා ශිෂ්‍ය හාමුදුරුවන්ට කිව්වා පොඩි නම මල් ටිකක් තිබ්බොත් හොඳයිනි පූජා කරන්න. ස්වාමිනේ වැඩ ඉන්න මං ගේන්නම් කිව්වා. පොඩි වෙලාවකින් වතුර බේරෙන මල් ගොටුවක් ගෙනාවා. දැන් මේ හාරු මල් පූජා කරගෙන යනවා මල් ඉවර වෙන්නේ නැහැ. අන්තිමට කිව්වා මේ පොඩි නම මල් ඉවර වෙන්නේ නැහැ නේ. ස්වාමීනි ওই පෙරහංකඩේ අනිත් පැත්තට හරලා ගහන්න කිව්වා. ගසන්න කිව්වා. එතකොට මල් ඉවර වෙයි කිව්වා. ඊට පස්සේ ගැසුවා මල් ඉවරයි. එතකොට මේ ගුරු ස්වාමීන් වහන්සේ දැනගත්තා මේ ගෝල ස්වාමීන් වහන්සේ එරදිමත් කෙනෙක්. ඒකයි මේ මද්දාහනේ වතුර බේරෙන මල් ගෙනාවේ කියලා. ඊට පස්සේ බැලුවා මේ උන්වහන්සේගේ අනාගත ජීවිතේ කොහොමද මේ ධර්මයේ වැඩින්නේ දැනගත්තා. අමාරු වැටෙනවා. ඒ වෙලාවේ ගෝලයාට කියනවා පොඩි නම
හොඳයි පොඩි නම එර්දිමත් තමයි පරිස්සම් වෙන්න කිව්වා. නැත්තම් අනාගතේ කන ගැහණියකින් කැඳ බිබීන්ට වෙයි කිව්වා. අර හාමුදුරන්ට ඒක තේරුන්නේ මං වගේ එර්දිමත් මිනිහෙක් එහෙම වෙයිද කියලා හිතුවා. අද වුණත් පැවිද්දෙක් වුණත් කඩා වැටෙනවා පින්වත්නි. ඒතර යා හිතන්නේ මං වගේ කෙනෙක් කඩා වැටෙයි කියලා. ඊට පස්සේ ඔන්න අර හාමුදුරුවෝ මොකද කරන්නේ? අර කතාව ගණන් ගත්තේ නෑ. මේ අපේ ගුරු හාමුදුරුවෝ නිකමට කියන්න ඇති කිව්වා. දවසක් පින්ඩපාතේ යන්න මැටි පාත්‍රයක් දැන් එර්දිමත් කෙනෙක් නේ. මැටි පාත්‍රයක් අරගෙන ගල් කුටියෙන් එළියට බැස්සා. බහිනකොට දරට ආපු කෙල්ලෙක් ලස්සන සින්දුවක් කියනවා. දරමිටිය බඳින ගමන් කිසින්දුවක් කියනවා. බැලුවා හරි හැඩයි සින්දුවේ හඬ. එබිලා බැලුවා කවුද මේ කියන්නේ දැක්කා හරි ලස්සන තරුණියක්. රාගය ඇවිස්සුනා අර එර්දිමත් හාමුදුරුවන්ට. එදා පින්ඩපාතේ ගියේ නෑ කුටියට ගියා. එහෙට ඇවිද්දා මෙහෙට ඇවිද්දා රාග පරිදාහය සංසිඳුන්නේ නෑ. අන්තිමටම සිවුර අත්හැරලා මේ දරට ආපු කෙල්ල කොහෙද ඉන්නේ කියලා හොයාගෙන ගියා මේ හාමුදුරුවෝ. හොයාගෙන යනකොට ඒ ගෙදර හම්බුණා ඒ කෙල්ල. අන්තිමට විවාහ කරගත්ත මේක දිග කතාවක්. විවාහ කරගෙන එක දවසක් දැන් ඉතින් අර පැවිද්දෙකුට වගේ මේ දානමාන හම්බෙන්නේ නැහැනේ. දැන් ඔන්න කුඹුරු කොටනවා. දවසක් හරි මහන්සි. තවම නෑ කාන්තාව කෑම ගෙනාවේ නෑ. දවසක් ඔන්න කැඳ ටික අරගෙන ආවා. අර කේන්තියටත් එක්ක දැන් මත්දහනේනේ. කේන්තියටත් එක්කම ඒ වෙලාවේ නිකන් කේන්තියට පහර දෙන්න ඇති. පහර දෙනකොට අර එළිය මේ ඇහි ඇනුණා. එහෙම එතන ඇදගෙන වැටුණා. එදා මේ ලේ ගලාගෙන වැටුණා. එදා තමයි අර ගුරුවරයාගේ කතාව තේරුණේ. පොඩි නම කන ගැහණියකින් කැඳ බොන්න වෙයි ටිකක් පරිස්සම් වෙන්න කියපු කතාව. එතකොට මේ කන නිසා අමාරු වැටිච්ච සිද්ධිය ඕන තරම් කියන්න පුළුවන්. දැන් ඊළඟට කිව්වේ මොකද්ද? මේ ඉන්ද්‍රිය භාවනාව නැති වුණොත් ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා කඩා වැටෙනවා පින්වත්නි. තත්ත්වයේ බලපාන්නේ එයා කොච්චර සිල් ගත්තද, එයා කොයිතරම් කාලයක් මේ පන්සලත් එක්ක ගනුදෙනු කරාද, මොනතරම් පින්කම් කරාද, එයා සංඝයා කොයි ප්‍රමාණයට ඇසුරු කළාද, ඒවා බලපාන්නේ නැහැ. ඉන්ද්‍රිය භාවනාව නැත්තම් ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ සිවුරු පොටේ එල්ලි හිටියත් එයාගේ ඉන්ද්‍රිය භාවනාව නැත්තම් එයාගේ අභ්‍යන්තරේ කැළඹිලා ඒ ගුණධර්ම කඩා වැටෙන්න බැරි කමක් නැහැ පින්වත්නි. ඊට පස්සේ ගානේන ගන්ධං ගායිත්වා උපජ්ජති මනාපං. නහයට ගඳ සුවඳක් දැනෙනකොට එක්ක මනාප වෙනවා එක්ක අමනාප වෙනවා එච්චරයි. එහෙම වෙනකොට මොකද කිව්වේ? උන්වහන්සේ කසෝ ඒවම් පජානාති මහණෙනි ඒක දැනගන්න කිව්වා. මනාප අමනාප බව නේ දත් මිටි කාලා තද කරගෙන පාලනය කරන්න එපා කෝ දැනගන්න කිව්වා. ඇයි ගඳ සුවඳ දැනින්නේ නැති ලෝකයක නෙමෙයිනේ අපි ඉන්නේ. එතකොට අපිට ඒකට විවෘත වෙන්න වෙනවා. හැබැයි දැනගන්න කිව්වා. දැනගෙන මොකද? uppannං කෝ ඉදං මනාපං uppannං කෝ ඉදං අමනාපං uppannං කෝ ඉදං මනාපමනාපං. මනාප බවක් උපන්නා අමනාප බවක් උපන්නා මනාප අමනාප දෙකම මිශ්‍ර වෙච්ච බවක් උපන්නා කියලා දැනගන්න කිව්වා. ඊළඟට හිතන්න කිව්වා මේ ඇති වෙච්ච ගඳ සුවඳ අපි හිතන්නේ මේ වගේ එකක් නිසා අපේ කෙලෙස් ඇවිස්සෙයි කියලා. තංචකෝ සංකතම් මේක සංකතයක් කියලා දැනගන්න කිව්වා. සකස් වෙච්ච දෙයක්. ඒකනේ මට මේ ගඳ දැනුනේ මෙච්චර ගඳ තියෙද්දි මට මේක දැනුනේ මේක සකස් වෙච්ච දෙයක්. ඕලාරික නිසායි මට මේ ගඳ දැනුනේ. පටිච්ච සමුප්පන්නං මේ පටිච්ච සමුප්පන්නව ඇති වෙච්ච නාසයේ මුල් කරන ක්‍රියාවලියක් නිසායි ගඳ දැනුනේ කියලා හිතන්න කියන. එතකොට මොකද වෙන්නේ? තස්සතං uppannam මනාපං uppannam අමනාපං uppannam මනාපමනාපං නිරුජ්ජති. මහණෙනි උපන් මනාපමනාප බව නිරුද්ධ වෙලා යනවා කිව්වා. ඒක මහණෙනි හරියට වෙන්නේ මෙන්න මේ විදියට කිව්වා. කොහොමද වෙන්නේ? මහණෙනි නෙළුම් කොළයකට වතුර ටිකක් වැටුනොත් අර විදියට කල්පනා කළොත් තමයි මේ මනාපමනාප බව අයින් වෙලා ශාන්ත වූ ප්‍රණීත වූ උපේක්ෂාවක් ඇද්ද? අන්නේ උපේක්ෂාවට පිහිටන්නේ කොහොමද? නෙළුම් කොළයකට වතුර ටිකක් වැටුනොත් ඒ නෙළුම් කොළේ ටිකක් කැලකලොත් එහෙම වතුර ටික අර නෙළුම් කොළේ හිටින්නේ නැතුවම වතුර ටික බහැලා යන්නේ නැද්ද? බහැලා අන්න ඒ වගේ මනාපමනාප බව නිරුද්ධ වෙනවලු. දැන් ඔය නහය නිසා අමාරුවේ වැටෙනවා කියලා කියනකොට අපිට ඒක එච්චර හිතෙන්නේ නැහැ. දැන් එක දවසක් හාමුදුරුවෝ කෙනෙක් ගිහින් කැලේ ඇතුලේ තිබ්බ පොඩි විලක්. මේ හාමුදුරුවෝ නිකන් හවස ඉන්න ගමන් එතන ගලක වාඩි වෙලා හොඳට පට්ටලේට වාඩි වෙලා අර මල හිමීට ඉම්බා. හාමුදුරුවෝ කෙනෙක් මල කැඩුවේ නැහැ. මල සිම්බා. ඊට පස්සේ සුවඳයි. ආයෙත් සිම්බා මල. දෙවනි වතාවේ සිඹිනකොට ඇහෙනවා සුවඳ හොරා කියලා කියනවා. ඒතර බැලුව කවුද මේ මට සුවඳ හොරා කියන්නේ කියලා බලනකොට එක එතන හිටිය රුක්ෂ දේවතාවෙක් කියනවලු සුවඳ හොරා මම දැනගත්තා කියලා කියනවලු. එතකොට හාමුදුරුවෝ ආනවලු මේ
මේ විලට කොයිතරම් මල් කඩන්න එනවද? ඔයා කවදාවත් කියනවද මල් හොරු කියලා? මේ විලට කොයිතරම් මේ නෙළුම් මල ගලවන්න එනවද? ඔයා කවදාවත් කියලා තිනවද අල හොරා කියලා? එහෙම කියන්න එපා හාමුදුරනේ කියනවා. හාමුදුරනේ ඔබ වහන්සේ පරිස්සම් වෙන්න ඕන කියනවා. මේ ස්වල්ප දේ පවා වලාකුලක් වගේ ලොකුවට දකින්න කියනවා. ඒකේ හරි ලස්සන උපමාවක් තියෙනවා. මේක මට හම්බෙලා නැහැ. හරි මිහිරියේ උපමාව. ඒකේ තියෙනවා මේ ස්වාමීනි කිරියම්මාගේ වස්ත්‍රයේ මුණුබුරන්ගේ මල මූත්‍රා තියෙනවා කියනවා. කිරියම්මගේ වස්ත්‍රයේ මොනවද තියෙන්නේ? මුණුබුරන්ගේ මල මූත්‍රා තියෙනවලු. ඇයි මේ කිරියම්මා මුණුබුරු මිනිබිරිය නලව නින්නේ? එතකොට ඒ පොඩි අයගේ මල මූත්‍රා කිරියම්මාගේ රෙද්දේ තියෙනවලු. හැබැයි සුදු රෙද්දක පොඩ්ඩක් හරි මල මූත්‍රා ගෑවුනොත් පේනවා කියනවා. ඔබ ඒ මල් කඩන අය කඩපුවාවේ කියනවා. ඔබ වහන්සේ පරිස්සම් වෙන්න කියනවා. ඔය සුවඳ නිසා ඔබ වහන්සේ අමාරු වැටෙන්න පුළුවන් කියනවා. එතකොට රහම්දුරන් මේ කතාව තේරිලා කියනවලු ඇත්ත තමයි ඔබ කියන්නේ. මේ ඔබ කියන කතාව ඇත්ත. ඒ නිසා ආයෙත් දේවේන්ද්‍රය මරදක් දැක්කොත් මට කියන්න කියන. එතකොට අර දේවේන්ද්‍රයා කියනවලු හාන්දුරනේ ඔය වගේ කතා කියන්න එපා කියනවලු. ඔබ වහන්සේ හිතුවද මම ඉන්නේ ඔබ වහන්සේගේ අඩු පෙන්නන්න කියලා? හාමුදුරුවනේ ඔබ වහන්සේ පරිස්සම් වෙන එක ඔබ වහන්සේ බලාගන්න කියනවා. මම නිකමට කිව්වේ කියනවා. එතකොට දැන් බලන්න මේ ඉන්ද්‍රිය භාවනාව තිබ්බොත් Taman සුරක්ෂිතයි. එයා පන්සලට ගියා හෝ නැත, බණ ඇහුවා හෝ නැත, එයා පරිස්සම් වෙලා නැද්ද? පරිස්සම්. මේ ඉන්ද්‍රිය භාවනාව නැති වුණොත් පින්වත්නි මොන ධර්මයක් පුහුණු කළත් අමාරු වැටෙනවා. ඇයි මේ ඉන්ද්‍රියන් එක්ක ගනුදෙනු වෙන ලෝකයකනේ අපි නැවතිලා ඉන්නේ. රූප දකින, ශබ්ද ඇහෙන, ගඳ සුවඳ දැනෙන මේ ලෝකයකනේ අපි ඉන්නේ. ඊළඟට උන්වහන්සේ මතක් කරනවා ජීවහාය රසං සායිත්වා uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපමනාපං. මහණෙනි දිවට රහ දැනුණාට පස්සේ ඔන්න ඔතන ඉඳලා නම් අපි හරියට අමාරු වැටෙනවා. දිවට රහ දැනෙනකොට හිටිගමන් මනාප වෙනවා, හිටිගමන් අමනාප වෙනවා. ඊට පස්සේ මනාප බවත් එක්ක අතීතයටත් ගලපනවා සමහර අය. අනාගතයටත් ගලපනවා. අද උයලා තියෙන්නේ අපේ අම්මම තමයි. අපේ අම්මා කලින් පොළොස් ඇඹුලක් හදනවා හරි රහයි. ඒතකොට අතීතයටත් ගලපනවා. එක්කෝ හිතනවා මේ අපේ ගෙදර නෝනානි උයලා තියෙන අද අපේ අම්මා නෙමෙයි උයලා තියෙන්නේ. නෝනා උයලා තියෙන්නේ උන්දට උයා ගන්න බෑ හරියට කියලා. එයා ඒකට අමනාපකම් හදා ගන්නවා. දිව නිසා මනාප අමනාපකම් මේ හැම මොහොතකම වගේ ඇති වෙනවා පින්වත්නි අපිට. නිතර බහුල වශයෙන් ඇති වෙනවා. ඇති වෙනකොට උන්වහන්සේ කියනවා මේ සෝයවං පජානාති එක දැනගන්න කියනවා. දැනගෙන මනාප බවක් උපන්න නම් ඒක දැනගන්න, අමනාප බවක් උපන්න නම් ඒක දැනගන්න, මනාප අමනාප දෙකම සම්මිශ්‍රණේ වෙච්ච තත්වයක් උපන්න නම් ඒකත් දැනගන්න කියනවා. දැනගෙන තංචකෝ සංකතං මේ කෑම සකස් වෙච්ච දෙයක්. මේ දිවට හම්බුණු රස සකස් වුණ දෙයක්. ඒ සකස් වුණ නිසානේ මට රහ දැනෙන්නේ. ඕලාරිකං ගොරෝසු දෙයක්. ඒකයි මට මේ රහ දැනෙන්නේ. පටිච්ච සමුප්පන්නං දිවට රස හම්බ වෙලා ජීවහා විඥානය ඇති වෙලා මේ තුන එකතු වෙලා ස්පර්ශ වෙලා පස්ස පච්චය වේදන ස්පර්ශ වීම නිසාමයි දිවට රස කියන එක දැනුනේ. එහෙම නැතු දිවේ තියෙන එකක් නෙමෙයි. දිවේ රහ නැහැනේ පින්වත්නි. දිවට රස දැනනවද? දිවටද රහ දැනෙන්නේ? අපි ඉතින් අවිද්‍යාවට අපි හිතනවා දිවට තමයි රහ දැනෙන්නේ කියලා. එහෙනම් ওই මැරිච්ච මිනිහෙක්ගේ දිවක් ඇදලා අරගෙන පොලොස් කෑල්ලක් තියන්නකෝ. දිවට රහ දැනෙනවා නම් දැන් පින්වත්නි නාම ධර්මයන්ගේ ක්‍රියාත්මක වීම නිසායි රහ දැනෙන්නේ. ඒතර මෙයා පටිච්ච සමුප්පන්නව බලනවා මේ දෙක එකතු වෙලා ජීවහා විඥානයත් ඇති වෙලා මේ තුනම එකතු වෙලා ස්පර්ශ වෙච්ච නිසායි විඳින්නේ. පස්සපච්චය වේදි ස්පර්ශ වුණ නිසා තමයි මේ මනාපමනාපකම් ඇති වෙන්නේ කියලා එයා දකිනවා. ඒ දකින්නකොටම පින්වත්නි ඒතං සන්තං ඒතං පනිතං යදිදං උපේක්ඛාති ශාන්ත ප්‍රණීත උපේක්ෂාවට එනවලු හිත. ඒ මොහොතේම එනවලු හිත. ආවහම තස්සතං uppannam manapam uppannam amanapam uppannam manapamanapan niruජ්ජති. මනාපමනාප බව නිරුද්ධ වෙලා යනවලු. උපේක්ඛා සන්තාති උපේක්ෂාව තුලම පිහිටනවලු දිව සම්බන්ධව. එතකොට ඊට ඔය දිවේ කතාව මේ විදිහට පින්වත්නි ඇස කන නාසය දිව කය මේ කයට පහස දැනෙනකොට එයා ඒකත් ඒ විදිහටම කල්පනා කරනවා. එතකොට දිවට රස දැනෙන එක සම්බන්ධ උන්වහන්සේ හරි ලස්සන උපමාවක් මේ දේශනාවේ කියනවා. මේ ඒක හරියට උදාහරණයකින් කියනවා දිව අගට කෙල ටිකක් අරගෙන මේ ඒ දිවාගට ගත්ත පින්වත්නි කෙල ටික කෙල පිඬක් වශයෙන් අරගෙන පහසුවෙන් විසි කරනවා වගේ මනාපමනාප බව විසි වෙලා යනවලු. මේ ඕලාරික බවත් පටිච්ච සමුප්පන්න බවත් සංකත බවත් සකස් වෙච්ච බවත් දැන දකින්නකොට
එහෙනම් මේ වචන තුන මතක තියාගන්න හැම වෙලාවකම. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ පුනච පරං ආනන්ද බික්කුණෝ කායේන පොට්ටබ්බං පූසිත්වා uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපමනාපං. මේ කයට පින්වත්නි පහස මුණ ගැහෙනකොට එක්ක මනාප බවක් අමනාප බවක් ඉතින් ඇති වෙන ඇති වෙනකොට දැනගන්න කියනවා. ඇති වෙච්ච එක වහගන්න එපා කියනවා. ඇති වුණාම අනේ මනාප බවක් නේ උපන්නේ කියලා දැනගන්න. සැහැල්ලුවෙන් දැනගන්න පින්වත්නි. අමනාප මං අකමැතිනි මේ පහසට කියලා දැනගන්න කියනවා. දැනගත්තාම සෝයවම් පජානාති දැනගන්නවා මනාපයි දමනාපයිද කියලා දැනගෙන තංකෝ සංකතං මේ ඇතිවෙච්ච පහස සකස් වෙච්ච දෙයක්. මේ ඇතිවෙච්ච පහස ඕලාරිකයි. ඒක ඉතුරු පහසවල් දැනෙන්නේ නැතුව මේ පහසම මට දැනුනි. ඒක ටික කෝලාරිකයි මට. පටිච්ච සමුප්පන්නයි. පටිච්ච සමුප්පන්නවයි මේ පහස දැනුනේ කියලා කල්පනා කරන්න කියනවා. එහෙම ඒ තුන් ආකාරයෙන් කල්පනා මේකකින් පැය ගානක දේශනාවක්. මේ තුන් ආකාරයෙන් දකිනකොට ඒතන් සන්තන් ඒතන් පනිතන් යදිදන් උපේක්ඛාති ශාන්ත ප්‍රණීත උපේක්ෂාවට හිත පිහිටනවලු. ඒක හරියට පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ වදාරනවා උපේක්ෂාව තුල ඒ පිහිටපු ජීවිතය තුල උන්වහන්සේ මතක් කරනවා මෙන්න මේ වගේ ඒක බලවා පුරිසෝ බලවත් පුරුෂයෙක් පින්වත්නි අතක් හකුලලා මිටි කරලා දිගාරිනවා වගේ පොඩි වෙලාවකින්ම අර මනාපමනාප බව නිරුද්ධ වෙලා යනවලු. දැන් අපි මේ මනාපමනාප බව නිසා මොනතරම් පීඩා විඳිනවද? මේ පීඩාව මේ බලන්නකො හරි ලස්සනයිනේ මේක සංසිඳව ගන්න විදිය. ඊට පස්සේ පින්වත්නි මනසට ධර්මයේ මුණ ගැහෙනකොට මනසා ධම්මං විඤ්ඤාය uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපමනාපං. මනසට පින්වත්නි ධම්ම මුණ ගැහෙනකොට ඒ කියන්නේ ඇස කන නාසය දිවකය මන කියන ඒවට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්මනේ හම්බ වෙන්නේ. ඒකට ඒවා මුණ ගැහෙනකොට ඒ සිතුවිලි නිසා හිතේ මනාප බවක් අමනාප බවක් මනාපමනාප බවක් උපදිනවා. ඒ නිසා තමයි මිනිස්සු පරණ සිතුවිලි ඇද හරි කමක් නැහැ. ඒ සිතුවිලි රහ කරන්නේ. වෙඩින් ෆොටෝ එක දිහාම බලාගෙන මිනිස්සු හූල්ලන්නේ ඒකනේ. ඒකෙන් අර පරණ සිතුවිලිත් එක්ක ගනුදෙනු කර හරි සතුටු වෙන්න බලනවා. එතකොට යා කල්පනා කරනවා අනේ මගේ කොණ්ඩේ කාලේ මෙහෙම තිබ්බ දැන් මගේ කොණ්ඩේ එහෙම නෑනේ. මගේ හැම ඒ කාලේ මෙහෙමයි. මගේ දත් ටික මෙහෙමයි. මගේ ඇඟේ හැඩේ මෙහෙමයි. ඒ දැන් මේ හැඩේ මගේ නෑනේ කියලා යා ඒක කල්පනා කර මනාපමනාපකම් හදාගන්නේ නැද්ද? හදා ගන්නවා. ඊට පස්සේ අනාගතයේට යා මනාපමනාපකම් හදන්නේ නැද්ද? කමන්නේ. කොහොම හරි මහත අඩු කරගන්න ඕන. අනාගතයේට මං තව අවුරුද්දක් යනකොට කොහොම හරි කෙට්ටු වෙනවා. ඔන්න ඔහෙම යා ඒ සිතුවිලි වලත් මනාපමනාපකම් හදා ඉන්නවා. එහෙම දැනගන්නකොට එයා හිතන්නලු සංකෝ සංකතං මේ ශරීරයේ සකස් වෙච්ච දෙයක්. මේ සිතුවිලි සකස් වෙච්ච දෙයක්. මේ හිතට ආපු ධර්ම මනසට මුණ ගැහිච්ච ධර්ම සකස් වෙච්ච දෙයක්. ඕලාරිකයි. ඕලාරික දෙයක්. ගොරෝසු දෙයක්. ඒකයි මට මේ සිතුවිලි එන්නේ. පටිච්ච සමුප්පන්නයි. සිතට සිතුවිලි ඇවිල්ලා මනෝ විඥානය ඇති වෙලා මේ තුන එකතු වෙලා ස්පර්ශ වුණ නිසා තමයි මම සිතුවිලි මුල් කරගෙන විඳින්නේ. මේක දැනගන්නවා. එතකොට ඒතන් සන්තන් ඒතම් පනීතන් යදිදන් උපේක්ඛාති ශාන්ත ප්‍රණීත උපේක්ෂාව තුළ යාගේ හිත පිහිටන්න පටන් ගන්නවලු. පිහිටනකොට මොකද වෙන්නේ? පිහිටනකොට පින්වත්නි එයාගේ අර මනාපමනාප බව නිරුද්ධ වෙලා යනවලු. නිරුද්ධ වෙනකොට පින්වත්නි උපේක්ඛා සන්තාති ශාන්ත උපේක්ෂාවටම හිත පිහිටන්න පටන් ගන්නවලු. ඒකට උදාහරණයක් උන්වහන්සේ කියනවා. රත් වෙච්ච යකඩයක් උඩට හොඳටම රත් වෙලා යකඩ තහඩුව ඒ යකඩ තහඩුවක් උඩට හෙමින් දිය බින්දු ටිකක් වැටුනොත් ඒ දිය බින්දු වහා සිඳී යන්නේ යම්සේද මනාප අමනාප බව සිඳී යනවා කියනවා. මේ මනාප අමනාප බව නිසා තමයි මේ ඔක්කොම කතාන්දර පින්වත්නි. ඇලිලා යන්නේ ගැටිලා යන්නේ මේ Tamanගේ අභ්‍යන්තරයේ තුල කෝන්තර හදාගන්නේ විශේෂයෙන්ම ඇලුම් කරන්නේ බැඳිලා යන්නේ මේ ඔක්කොම ඇස කන නාසය දිවකය මනස මුල් කරගෙන ඇති වෙන මනාප අමනාපකම් නිසාමයි පින්වත්නි. ඒකනේ බුදුරජාණන් වහන්සේ බාහ්‍ය දාරුචීරිය බොහොම දුර ඉඳලා සුප්පාරක පටුනේදී උන්වහන්සේ හොයාගෙන ඉන්නේ බුදු කෙනෙක් පහළ වෙලා කියන ආරංචියට සුප්පාරක පටුනේදී සවැත් නුවරට දුවනවා කියන එක පොඩි වැඩක්ද? බුදු කෙනෙක් පහළ වෙලා කියන ආරංචියට. ඔහු ඇවිල්ලා කියනවා බුදුරජාණන් වහන්සේට ඔබ වහන්සේ දකින්න ආපු ගමනේදී එක රැයක් එක තැනක හිටියා මිසක් රැයවල් දෙකක් එක තැනක හිටියේ නෑ ස්වාමීනි.
ඔබ වහන්සේ දකින්න මම මේ කඩිමුඩියේ දුවගෙන ආපු ගමනේදී සුප්පාරක පටුනින් එළියට බැහැපු මම එක දිගට මේක මහ පුදුම දිවිල්ලක්. එක දිගට දුවගෙනදී ස්වාමීනි මම කවදාකවත් කිසි දවසක ස්වාමීනි මම මගේ කනට ඇහිච්ච ශබ්ද කෙරේ අවධානය යොමු කළේ නැහැ. මගේ හිතේ ඡන්දයක් තිබ්බනම් තිබ්බේ ඔබ වහන්සේ දකින්න එක ගැනමයි. මගේ හිතේ වීරියක් තිබ්බනම් තිබ්බේ අදිෂ්ඨානයක් තිබ්බනම් තිබ්බේ ඔබ වහන්සේ දකින්න එක ගැනමයි. සතර ඉරිදිපාදම වැඩිලා මේ දුවපු ගමනේ. උන්වහන්සේ පාත්‍රය අතේ තියාගෙන ඉන්නේ බණ කිව්වේ. හොඳයි බාහිය දැක්කොත් දැක්කා විතරයි දැකීම මාත්‍රයකින් අතහරින්න. අනේකනි මේ දේශනාවෙත් තියෙන්නේ. මනාපමනාපකම් හදාගන්න නැතුව දැකීම මාත්‍රයෙන් අතහරින්න කියනවා. ඇහුවොත් ඇහිීම මාත්‍රයෙන් අතහරින්න කියනවා. ඒ වගේම තමයි දැනුනොත් කයට පහස දැනෙනවා, දිවට රහ දැනෙනවා, නාසයට ගඳ සුවඳ දැනීම් ටිකක් නේ තියෙන්නේ. දැනීම කියන්නේ සම්පූර්ණ හැඟීම් ටිකක් විතරයි. ඒතකොට මේ දැනිච්ච පමණින් දැකීම මාත්‍රයෙන් දැනීම මාත්‍රයෙන් අතහරින්න කියනවා. හිතට සිතුණු දේවල් විඥානේ විඥාන මත්තම් භවිස්සති කියලා එක තියෙන්නේ. හිතුනොත් බාහ්‍ය හිතුනා කියන සිතීම් මාත්‍රයෙන් අතහරින්න කියනවා. අතහැරියොත් සසර නවතිනවා කියනවා. සසර නැවතිලා යනවා කියනවා. එතකොට ඇස තියෙන්නේ රූප දකින්න මිනා කෙලස් ගන්න නෙමෙයි කියලා හැම වෙලාවෙම කල්පනා කරන්න. කන තියෙන්නේ ශබ්ද අහන්න තමයි. හැබැයි කන හරහා කෙලස් ගන්න නෙමෙයි කියලා බුද්ධ ශ්‍රාවකෙක් කල්පනා කරන්න ඕනේ. ඇසුණා, දැක්කා, දැනුණා, හිතුණා කියන මාත්‍රයෙන් අතහැරලා දාන්න. ඒ අතහරින ශ්‍රාවකයා ඒතං සන්තං ඒතං පනිතං යද්දං උපේක්ඛා ශාන්ත ප්‍රණීත උපේක්ෂාව තුළම පිහිටලා එයා නැවත සංසාර ගමන හදන පුනර්භවය හදන යම් තණ්හාවක් ඇත්නම් ඒ තණ්හාවත් සහ මුලින්ම නිරුද්ධ කරලා සදාකාලිකවම නිවිල යනවා. ඔබ හැම දිනාටම මෙවැනි නිවීමක් පිණිස මේ දේශනාව උපකාර වේවා. පින්වත්නි, අද මේ උතුම් ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයෙන් ගෙන කටයුතු කරන්නේ ජී.ඩී. විජේරත්නම් පියතුමන්ගේ ජන්මදිනය නිමිති කරගෙන අද සජීවී ධර්ම දේශනාවට ගණේ මුල්ල පදිංචි විජේ නිර්මලා දියණිය, යමුනා චන්ද්‍රාංගනී බිරිඳ, බෑනනුවන් උපුල් මහත්මයා ඇතුළු පවුලේ හැම දෙනාම උපුල් මහත්මයා ප්‍රදාන පවුලේ හැම දෙනාම මැදිහත් වෙලා අද මේ දේශනාවට දායකත්වයේ දරනවා. විජේ නිර්මලා දියණිය ප්‍රදාන, යමුනා චන්ද්‍රාංගනී මහත්මිය ප්‍රදාන, උපුල් මැතිතුමන් ප්‍රදාන හැම දෙනාම විජේරත්නම් මැතිතුමන්ගේ ජන්මදින සැමරුම් පින්කමක් විදිහට අද සම්බන්ධ වෙන්නේ. අපි එතුමාගේ ජන්මදිනය වෙනුවෙන් මේ දේශනාමය කුසල් අනුමෝදන් කරනවා. එතුමාගේ කායික යහපත, මානසික යහපත, නිදුක් නිරෝගී සුවපත් භාවයේ දිගාසිරි සම්පත් සැලසේවා. එතුමාට තව දුරටත් කායික යහපත, මානසික යහපත සහිතව දිගාසිරි සම්පත් වින්දනය කරමින් මේ බොහෝ දුක් සහිත සංසාරයෙන් නිදහස් වීම පිණිස මේ ධර්මයේ පිහිට පිළිසරණ යහපත සකස් කර ගන්නටම මේ දේශනාමේ කුසල් උපකාර වේවා, හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ පවුලේ හැම දිනාටමත් විශේෂයෙන්ම විජේරත්නම් මැතිතුමා, ඒ මැතිනිය, දියණිය, බෑනනුවන් ඇතුළු හැම දෙනාගේම නමින් මිය ගිය ඥාතිවරුන්ට අපි අනුමෝදනා කරනවා. KLA චන්ද්‍රසේන සීයාටත්, MA ඊඩින් නෝනා මහත්මියට, ආච්චි අම්මාටත්, ටිකිරි වන්නිලක මන්තිලක මහත්මයාටත්, ඒ වගේම RM මේරි නෝනා මහත්මියටත්, දොරේස්වාමී මහත්මයා ඇතුළු ඒ පවුලේ හැම දිනාටමත් මේ කුසල් උපකාර වේවා. හැම දිනාගේම මෙලොව භවගාමී සසර පරලෝක වශයෙන් ජීවිතේ වහා සුගතිගාමී කර ගනිත්වා. මේ ගෞතම බුදු සසුනේදීම විජේරත්නම් මැතිතුමන් ප්‍රදාන පවුලේ හැම දිනාගේම නමින් මේ ගිය ඥාතිවරුන්ට නිවන් පිණිසම මේ උතුම් දේශනාමේ කුසල් බලවත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම ඊ타ම ඉක්මන් භවයකදී සැපසහගත ප්‍රතිපදාවකින් ධර්මාවබෝධය පිණිස මේ පින හේතු වේවා කියලා උන් බලවත් අදිෂ්ඨානයක් ඇති කරගෙන තියෙනවා. සම්මා දිට්ඨිය පිණිස මේ දේශනාව උපකාර වේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන තියෙනවා. ඒ වගේම මුණුබුරු මිනිබිරියන්ටත් සෙත් ප්‍රාර්ථනා කරන්න අවස්ථාවක් කරගෙන තිබෙනවා. ජෙවෝන්, ජේඩන්, වොෂිත යන මුණුබුරන්ට
වෝෂිත යන මුණුබුරන්ට සිත ප්‍රාර්ථනා කරන්නට මේක අවස්ථාවක් කරගෙන තියෙනවා. ඒ වගේම ප්‍රින්ස් විජේ නදීෂා කියන පින්නතුනුත් සිහි කරලා තියෙනවා. ඒ හැම දිනාටමත් දේශනාවට සම්බන්ධ වුණු ලොකු කුඩා ඔබ සියලු දෙනාටත් මියගිය සියලු ඥාතීන්ටත් විශේෂයෙන්ම බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවරයන් වහන්සේ වන නම කියන්න අවසරයි පින්වත් දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේටත් උතුම් ධර්මාවබෝධයේ පිණසම මේ සජීවී දේශනා උපකාර වේවා කියන අදිෂ්ඨානයේ සහිතව අපි දේශනාව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.